समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये गाढा पुण्यकरा शीलवन्तो उपासका धम्मेन दारापोषन्ते तं नमस्सामि मातलेति। लॉस एंजलिस बौद्ध विहारस्थाने पूजनीय विहाराधिपति नायक माहिम्पाණන් වහන්සේ වර ප්‍රමුඛ पूजनीय මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධාවන්ත කාරුණික පින්වතුනි මේ අවස්ථාවේදී ඔබ හැම දිනම උදෑසන සිට ධර්ම දේශනා රාශියක් ශ්‍රවණය කරලා ධර්මමය හැඟීම් තුළින් තමන්ගේ අද දවස ඉතා වටිනා දවසක් බවට පත් කරගෙන සිටින අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදීත් අපි බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට අදාළව කෙටි සූත්‍රයක් ආශ්‍රයෙන් මේ පින්නතුන්ට ධර්ම කාරණා කිහිපයක් පැහැදිලි කරලා දීමටයි. ඉතින් වස් කාලයේ තුල ඒ දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඒ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම සම්පූර්ණ වීම අපේ පෙර සංසාරික පිනකට සිද්ධ වෙන දෙයක් වශයෙන් උයි කල්පනා කරන්නට අවශ්‍ය වන්නේ. මේ සීල් සමාදන් වීම, ඒ වගේම බණ ඇසීම, ඒ වගේම මේ ධර්ම දානමය පින්කම් වලට දායකත්වයේ දරමින් අපේ ධම්මපීඨ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා දරන ඒ ධර්ම ප්‍රචාරක උත්සාහයට මේ පින්නතුන්ගෙන් ලැබෙන ඒ දායකත්වය ඉතාම වටිනවා. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම මේ ගත කරන කාල සීමාව තුළ මහත්ඵල මහානිසංසදායි පුණ්‍ය රාශියක් සිද්ධ වෙන බව නැවත නැවත කල්පනා කරන්නට අවශ්‍යයි, මෙනෙහි කරගන්නට අවශ්‍යයි. ඒ කල්පනා කිරීම සිටීම නිසා ඒ පින ඒ සතුට තව තව වැඩි දියුණු වෙනවා. ඒ සතුට ඒ පින මේ ජීවිතයේ සැනසීම පිණිස හේතු වෙනවා. ඒ වගේම පරලොව ජීවිතයේ සැනසීම පිණිස හේතු වෙනවා. සසරින් එතර වීමටත් ඒ සිටිවිලි ඒ පුණ්‍ය බල මහිමය අපි හැම දිනාටම හේතු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් මේ කෙරෙන ධර්මානුශාසනාව තුළින් ඔබට උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවස්ථාවක්, හේතුවක්, වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වන්න. සදහවත් පින්නතුනි, මේ කාල සීමාව තුළ අපේ මේ විහාරස්ථානයට විවිධ පින්නතුන් පැමිණෙනවා. ඒ වගේම දාන ධර්ම ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කෙරෙනවා. ඉතින් පහුගිය දිනක මේ විහාරස්ථානයට පැමිණුණු ඒ පින්වත් මහත්මයෙක් අප සමග ඉතා කෙටි සාකච්ඡාවක් කරන්නට යෙදුණා. ඒ කුමක් පිළිබඳව පින්නතුනි, මේ ලෝකයේ ජීවත් වෙන සත්පුරුෂයන්ට සක්‍රයා පවා වන්දනමාන කරනවා කියන කාරණාව. මෙන්න මේ කාරණාව තේමා කරගෙන ඉතා කෙටි සාකච්ඡාවක් නමුත් ඒ පිළිබඳව කල්පනා කිරීමේදී
බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරන ලද සූත්‍රයක් මූලික කරගෙන මේ පිළිබඳව කල්පනා කරන්නට අපිටත් අවස්ථාව සැලසුණා. ඉතින් ඒ අනුව දෙවියන්ගෙන් පවා මේ මිනිස්යන්ට වැඳුම් පිදුම් ලබන්නට පුළුවන් අවස්ථාවක් මේ අපේ බුද්ධ ශාසනය තුල ඇති කරගන්නට පුළුවන් කියන කාරණාව කුමක්ද කියන එක පැහැදිලි කර දීම වශයෙන් උයි මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් පවත්වන්නට අදහස් කළේ. ඉතින් ඒ අනුව මේ අවස්ථාවේදී මම මාතෘකා සූත්‍ර දේශනාව හැටියට තබාගත් පින්නතුනි සංයුත්ත නිකායේ සගතක වර්ගයේ තියෙන සක්ක සංයුත්තේ එන සක්ක නමස්ස කියන සූත්‍රය. සක්ක නමස්ස සූත්‍රය. මේ සූත්‍රයේ අදහස තමයි සක්‍රයාගේ නමස්කාරය කියන එක. සක්‍රයා පවා නමස්කාර කරන ස්වභාවයක් මේ ලෝකයේ තුල පවතිනවා කියන එකයි මේකෙන් අදහස් කෙරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේවරම් විහෙර වැඩ ඉන්න අවස්ථාවකදී එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙනයි මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා අතීතයේ සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ විමානයේ සිට උයන්කෙලි සඳහා ගමන් කිරීමට සූදානම් වෙන අවස්ථාවේදී සියලු දිසාවන් අභිමුඛ කරගෙන ඒ ගමන යාමට සූදානම් වෙන අවස්ථාවේදී නමස්කාරයක් සිද්ධ කරනවා කියලා. ඉතින් මේ විශේෂයෙන්ම මේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේහි සඳහන් වෙන සූත්‍ර 10කින් පමණම විස්තර කෙරෙන්නේ මේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් ගිහියන්ට පැවිද්දන්ට රහත් උතුමන්ට නමස්කාර කරන ආකාරයක් පිළිබඳව. ඒ වගේම ඒ සක්‍ර දේවේන්ද්‍රයා ඒ ගුණධර්ම සිහිපත් කර ගනිමින් ඒ අයගේ ගුණ සිහිපත් කර ගනිමින් තමයි ඒ නමස්කාරය සිද්ධ කරනු ලබන්නේ කියන එක මේ සූත්‍ර රාශියක සඳහන් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ එක සූත්‍රයක් තමයි මේ සක්ක නමස්ස කියන සූත්‍රය. එතකොට මේ සූත්‍රයේදී විශේෂයෙන් අවධාරණය වෙලා තියෙන පින්නතුනි ගිහියන්ට මේ සක්‍ර දේවේන්ද්‍රයව නමස්කාර කරනවා කියන කාරණාව. ඉතින් අර මුලින් සඳහන් කරපු ආකාරයට මේ දවසේදී මේ සක්‍ර දේවේන්ද්‍රයෝ තමන්ගේ මේ ගමන පිටත් වීමට සූදානම් වෙලා ඒ සෑම දිසාවක් අරමුණු කරගෙනම ඒ දිසාවල සිටින අයට නමස්කාර කිරීමක් තමයි සිද්ධ කළේ. මෙන්න මේ අවස්ථාවේදී මේ මාතලී දීවි පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රයාට සමීප වෙලා අහනවා ඔබතුමා මේ තවතිසා දිව්‍ය ලෝකයේ ඇතුළු මේ ලෝකවල දිව්‍ය ලෝකවල අධිපතියා හැටියට සක්‍රයා හැටියට තමයි කටයුතු කරන්නේ. ඔබතුමාට තමයි මනුෂ්‍ය ලෝකයේ මිනිස්යෝත් ඒ වගේම අනිත් ලෝකවල අනිත් සත්වයෝත් නමස්කාර කරන්නේ ඔබතුමාටයි. නමුත් දැන් මේ අවස්ථාවේදී මට පේනවා ඔබතුමා මේ සතර දිසාවන් හැම පැත්තකටම හැරිලා නමස්කාර කරනවා තවත් කෙනෙකුට. අනේ ඒ කාරණාව කුමක්ද කියන එක තමයි මේ මාතලේ දිව්‍ය පුත්‍රයා මේ අවස්ථාවේදී අහන්නේ. අනේ එතකොට සක්‍ර දේවේන්ද්‍රයා මේ මාතලේ දිව්‍ය පුත්‍රයාට සඳහන් කරන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී සඳහන් වෙනවා. මං නමස්සන්ති තේ විද්‍යා සබ්බේ බුම්මාච කත්තිය චත්තාරෝච මහරජා තිදසායච යසස්සිනෝ. මාතලේ දිව්‍ය පුත්‍රයාණනි මට මේ තේ විද්‍යා ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වෙච්ච බ්‍රාහ්මණයෝ උසස් කුලීන අය ඒ වගේම පෘථුවියේ අධිපතිභාවය ලබාගත් ශාස්ත්‍රීය වංශිකයෝ ඒ වගේම සිව්වරම් මහා දෙවිවරු ඒ වගේම තවතිසා දිව්‍ය ලෝකේ වාසය කරන විවිධාකාර දෙවිවරු මට නමස්කාර කරනවා. නමුත් මමත් නමස්කාර කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරා පෝසෙන්ති තන් නමස්සාමි මාතලී කියලා
මේ සක්‍ර දේවේන්ද්‍රයෝ මාතලේ දෙවි පුත්‍රයාට සඳහන් කරන බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට පින්වතුනි එහෙමනම් මේ බුද්ධ ශාසනය තුල මේ බුද්ධ ධර්මයේ තුල දෙවියන්ගෙන් පවා ගිහියන්ට පමණක් නොවේ පැවිද්දන්ටත් වැඳුම් බිඳුම් ලබන්නට සුදුසුකම් සකසා ගන්නට මේ ධර්මයේ තුල අවකාශයක් තියෙනවා කියන එකයි එකෙන් අදහස් වන්නේ. විශේෂයෙන් මේ සූත්‍රයේ ඇතුළත් ධර්ම කාරණා පැහැදිලි කර දීමට පෙර මා කැමති මේ කාරණාව පිළිබඳව යම්කිසි සංස්කෘතිකමේ පසුබිමක් තියනවා නම් ඒ කුමක්ද කියන එකත් පැහැදිලි කරලා දෙන්නට. විශේෂයෙන් පින්නතුනි අපි දන්නවා එදා ಭಾರತೀಯ සමාජය තුල මිනිස්සයා මේ නිතරම උත්සාහ වුණේ තමන් පාලනය කරන තමන් මව් දෙවියන් වහන්සේ කෙනෙක් මවුම් කරුවෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා ඊශ්වරයෙක් නැත්නම් බ්‍රහ්මයෙක් මේ ලෝකයේ තුල එහෙමත් නැත්නම් වෙනත් ලෝකයක සිට කටයුතු කරනවා එයාගේ කැමැත්තට අනුව තමයි මේ සියලු දේම සිද්ධ වන්නේ කියන විශ්වාසය එදා තිබුණා. අද වෙනකොටත් ඒ ලෝකයේ තුල විවිධ ආගම් වලින් දෙවියන් වහන්සේ නමස්කාර කිරීම සියල්ලම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිද්ධ වෙනවා ආදී විදිහට විවිධාකාර ඉගැන්වීම් තුළින් ඒ කාරණාව ප්‍රකට වෙනවා. ඉතින් මෙන්න මේ කියන සංකල්පය එදා බ්‍රාහ්මණ ආගම තුළින් එදා තිබුණා. විශේෂයෙන්ම බ්‍රාහ්මණස්ස මුඛමාසි මේ ලෝකේ බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයා විසින් මවලා තියෙන්නේ ඔහුගේ මුවෙන්. ඒ වගේම බාහුරාජාන්‍ය කෘත. ඒ වගේම මේ ශාස්ත්‍රීය වංශිකයෝ මවලා තියෙන්නේ ඔවුන්ගේ බාහුව වලින්. ආදී විදිහට මේ සමාජයේ නිර්මාණවාදයක් පිළිබඳව උගන්වලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට මෙතනදී අවශ්‍ය වෙලා තියෙන්නේ අවශ්‍ය උනේ එබඳු පිළිගැනීමක් තිබුණු ඒ සමාජය තුල මිනිසුන් විසින් වැඳ නමස්කාර කරන ඒ සක්‍රයා නැත්තම් ඒ බ්‍රහ්මයා නැත්තම් මේ මිනිසුන් විසින් වැඳ නමස්කාර කරන උතුම්යයි පිළිගත් අය පවා යම්කිසි ආකාරයකට උතුම් පුජ්‍යලයන්ට මේ ලෝකයේ තුල ජීවත් වන අයට වැඳ නමස්කාර කරනවා ආරක්ෂා කරනවා කියන අදහස පැහැදිලි කර දීමට මෙහිදී බුදුරජාණන් වහන්සේ උත්සාහවන්ත වුණා කියන කාරණාව පෙන්වනවා. ඒ වගේම පින්නතුනි එදා ඒ සමාජයේ නිතරම ගමන් කරේ ආගමික සමාජයේ නිතරම ගමන් කරේ මෞම්කාර දෙවියන් වහන්සේ පසුපස. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉගැන්වුවේ පටිසෝතගාමී නිපුණං කියන වචනයෙන් සඳහන් වෙන උඩුගම්බලා යාමක් තමයි උගන්වලා තියෙන්නේ. මනුෂ්‍යයා තුල හෝ වේවා දෙවියන් තුල හෝ වේවා ඒ ස්වභාවයෙන් පවතින ලෝභ දෝෂ මෝහ මාන ඊර්ෂ්‍යා ආදී මේ අකුසල ධර්ම යටපත් කරලා ඒ අකුසල වලට අනුව නෙමෙයි අලෝභ අදෝස අමෝහ ආදී කුසල ධර්ම වලට අනුව කටයුතු කිරීමේ ක්‍රමයක් තමයි උඩුගම්බලා යාමේ ක්‍රමයක් තමයි මේ සම්බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒතර මෙන්න මේ කියන පටිසෝතගාමී ලක්ෂණය එදා සමාජයේ තුල තිබුණු ඒ දෙවියන් වැඳීම පිදීම ආදී දේවල් වෙනුවට තමන් තුල ආධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කර ගැනීම නිසා දෙවියන්ගෙන් වැඳුම් ලැබීමට අපට පුළුවන් කියන අදහස පණිවිඩය බුදුරජාණන් වහන්සේ මේ තුලින් සමාජයට අපිට ලබා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ගාථාව තුල සඳහන් වෙන ගුණධර්ම රාශියක් බෞද්ධයන් වශයෙන් මිනිස්යන් වශයෙන් දියුණු කරගත යුතුයි කියන එකයි උන්වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ වගේම මේ සූත්‍ර දේශනාව පිළිබඳව පැහැදිලි කර දීමට පෙර තවදුරටත් මේ අපේ ශාසනයේ උගන්වන මේ සක්‍ර සංකල්පය නැත්තම් මේ දෙවියන්ගේ නායකයා තවතිසා දිව්‍ය ලෝකයේ ප්‍රධානියා බුදුරජාණන් වහන්සේටත් නොයෙක් අවස්ථාවල මුණ ගැසුණාය බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළාය ආදී කියන මේ අදහස් විවිධ තැන්වල සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම සක්‍ර නාම කියන සූත්‍රයක් සඳහන් වෙනවා. ඒ සූත්‍රයේදී මේ සක්‍රය හැඳින්වීම සඳහා යොදපු නම් කීපයක් පිළිබඳවත් අපි අවබෝධ කරගන්න එක වටිනවා. විශේෂයෙන්ම සක්‍ර නාම කියන සූත්‍රයේදී සක්‍ර දේවේන්ද්‍රය හඳුන්වලා තියෙනවා මගවා කියන නමින්. අපි දන්නවා මග කියන මානවකයා තමන්ගේ යහළුවෝ 33 දෙනෙක් සමග
ඒ මාර්ග ප්‍රතිසංස්කරණය කරන ඒවා ඒ වගේම පොදු කටයුතු පොදු දේවල් කරදීමෙන් සමාජයට විශාල මෙහෙවරක් සිද්ධ කරා කියලා. ඉතින් ඒ බඳු දේවල් සිද්ධ කරලා ඒ මග තරුණයා ඊට පස්සේ සක්‍රාත් භාවයට පත් වුණා කියන අදහස පෙරදරි කරගෙන මගවා කියන නාමයෙන් සක්‍රයා හඳුන්වන බව මේ සූත්‍රයේදී සඳහන් වෙනවා. ඒ වගේම පුරින් දද කියන වචනකින් සක්‍රයා පිළිබඳව සඳහන් වෙනවා. පුරයක් පාසා දන් දෙමින් හැසුරුනාය කියන අදහස පෙරදරි කරගෙන පුරින් දද කියන නාමයෙන්ොත් සක්‍රයා පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම සක්ක කියන වචනයෙන් නැත්නම් සක්‍රයා කියන වචනයෙන් ඔහු හඳුන්වීමට හේතු වශයෙන් මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සකසා දන් පූජා කරන ලද නිසා. කිසිම අඩුපාඩුවක් නැතුව සකසා සපුරා දන් පූජා කරපු නිසා සක්‍රයාට සක්‍ර කියන වචنين හැඳින්වුවා කියලා මේ සක්කනාම කියන සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම සහස්සක්ක කියලා තවත් වචනයක් සඳහන් වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා හඳුන්වන දහසක් ඇස් වලින් යුක්ත වුණා කියන අදහස. මෙතන දහසක් ඇස් කියන එකෙන් අදහස් වන්නේ එක මොහොතකදී දහසක් දේවල් එතුමාට කල්පනා කරන්නට දකින්නට පිහිටවන්නට කෙනෙක් පිරිසකට පුළුවන්කම ලැබුණා කියන එකයි. ඒකට ඇස් 1000කින් කටයුතු කිරීමේ ඥාන ශක්තියක් හැකියාවක් එතුමාට තිබුණා කියන එකත් එක්ක තමයි සහස්සක්ක කියන වචනෙන් හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම සුජම්පති කියන වචනයක් තියෙනවා. සුජම්පති කියලා කියන්නේ සුජා කියන ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා වශයෙන් හඳුන්වපු නිසා සුජම්පති කියන නාමයෙන්ුත් මේ සූත්‍රය තුල සක්කනාම සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම දේවාන මින්ද කියන වචනයක් තියෙනවා. දෙවියන්ගේ නායකයා කියන අදහසින්. ඒ වගේම වාසවා කියලා වචනයක් තියෙනවා. වාසස්ථාන මහා සංඝරත්නයට එතුමාගේ ඒ පෙර භවවලදී මහා සංඝයාට වාසස්ථාන පූජා කරපු නිසා වාසවා කියන නමිනුත් හඳුන්වලා තියෙන බව මේ සක්කනාම කියන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ නම් රාශියකින් මෙතුමා සඳහන් වෙනවා මේ සූත්‍ර සාහිත්‍යය තුල. ඉතින් විශේෂයෙන් පෙන්වතුනි මේ සක්‍රයා වෙලා උප්පත්තිය ලබන්නට විශේෂ කුසල ධර්ම 7ක් සිද්ධ කළ යුතු බව සත්වත පද කියන සූත්‍රය තුල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් මේ අවස්ථාවේදී පැහැදිලි කර දීමට කාලය නෙමෙයි. නමුත් කෙටියෙන් මේ පින්නතුන්ට මේ මොනවාද කියන එක මම සඳහන් කරන්නම්. විශේෂයෙන්ම සත්ත්‍ය කියලා කියන්නේ 7 කියන එක. ඒ වගේම වත කියලා කියන්නේ වෘත වශයෙන් තමන්ගේ ජීවිතේ පුරාම පවත්වාගෙන යා යුතු දේවල්. පද කියලා කියන්නේ පියවර වශයෙන් එකින් එක සිද්ධ කර යුතු නිසා මේ සත්වත පද කියලා නාමයෙන් සඳහන් වෙනවා මේ සූත්‍රේ. ඉතින් ඒකෙදී සඳහන් වෙන්නේ යාව ජීවං මාතා පෙත්ති බරෝ අස්ස. දිවි ඇති තාක් තමන්ගේ දෙමව්පියන්ට සලකන පෝෂණය කරන කෙනෙක් බවට පත්වීම සක්‍ර භාවයක් ලබා ගැනීමට හේතු වෙනවා කියන එක. ඒ වගේම යාව ජීවං කුලේ දිට්ඨා පචායි අස්ස. දිවි ඇති තාක් තමන්ගේ කුලයේ නැත්තම් තමන්ගේ පවුලේ වැඩිහිටියෝ සියලු දෙනාටම ගරු කටයුතුව සැලකීම අපෝපස්ථාන සිද්ධ කිරීම. ඒ වගේම යාව ජීවං සන්න වාචා අස්ස. දිවි ඇති තාක් යහපත් වචන වලින් යුක්තව කටයුතු කිරීම. ඒ වගේම යාව ජීවං අපිසුනා වාචා. දිවි ඇති තාක් කේලම් නොකියා සිටීම. ඒ වගේම යාව ජීවං විහෙත මල මච්ඡේරේන චේතසා මුත්තචාගා පයත පාණී ආදී විදිහට මේ දන් දීම පිළිබඳව දිවි ඇති තාක් තමන්ගේ සිත තුළ කිසිම ලෝභකමක් ඇතිව දන් දුන්නේ නැහැ. ලෝභකම නැති කරගෙනම තමන් දුන්නු දේ පිළිබඳව දීලා කල්පනා නොකරන තත්වයට පත් වෙලා. ඒ වගේම නිතරම දන් දීමට කැමැති සිතුවිලි ඇති කරගෙන මසුරු මල පොඩ්ඩක්වත් ඉතුරු කරගන්නේ නැතුව ඒ දෙන දේ පිළිබඳව තමන් දෙන දේ පිළිබඳව දීමට පෙරත් දෙන අවස්ථාවේදී දීලා ඉවර වෙලත් කල්පනා නොකරන තත්වයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා නම් අන්න
ඒ තැනැත්තාට මේ සක්‍රභාවය ලබන්නට පුළුවන් කියලා මේ සප්තවත පද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒවාගේම 6 වෙනි එක හැටියට සඳහන් වෙන්නේ යාව ජීවං සච්ච වාචෝ අස්ස. දිවි ඇති තාක් සත්‍ය වචන පමණක්ම කතා කිරීම. දිවි ඇති තාක්ම මැරෙන අතුරුම සත්‍ය වචන පමණයි ඒ තැනැත්තා කතා කරන්නේ. ඒවාගේම යාව ජීවං අක්ඛෝදනෝ. දිවි ඇති තාක්ම කිසිම අවස්ථාවකදී ක්‍රෝධයට පත් වෙන්නේ නැහැ. ක්‍රෝධයට පත් වුණා නම් ඒ අවස්ථාවේදී මේ යටපත් කර ගැනීමට යටපත් කර ගන්නවා කියන අදහස ඒ පුජ්‍යලයා තුල තියෙනවා. මෙන්න මේ කියන ලක්ෂණ 7 දියුණු කරන පුජ්‍යලයාට තමයි සක්‍රභාවය ලබන්නට පුළුවන් කියලා ඒ තවත් සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා. ඉතින් පින්නතනි මේ එහෙමනම් සක්‍රභාවය කියන එක නැත්නම් මේ දිව්‍ය ලෝකයේ ප්‍රධානත්වයේ කියන එක ලබා ගැනීම ඊටාම දුෂ්කර කාර්යයක්. නමුත් ඒ කරන්නට පුළුවන් කියන එක මේ සූත්‍රවල සඳහන් වෙන ධර්ම විවරණ තුළින් පැහැදිලි වෙනවා. ඒකට එහෙම දුෂ්කරතාවයකින් ලබාගත් ඒ පුද්ගලයා තමයි සක්‍ර දේවේන්ද්‍රයා තමයි එහෙමනම් මේ මිනිස්යන්ට නමස්කාර කරන්නේ. මිනිස්යන්ට නමස්කාර කිරීමට තරම් ඒ මිනිස්යා තුල ගොඩනැගිය යුතු ගුණධර්ම මොනවද කියන එක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සක්කනම සූත්‍රයේදී මාතෘකා කරපු ගාථාවෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මොකද පින්නතුණි ගාථාව යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරා පෝසෙන්ති තං නමස්සාමි මාතලී කියලා තමයි මේ ගාථාව සඳහන් වෙන්නේ. පින්නතුණි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය දේශනා කිරීමේදී අනුපූර්ව පිළිවෙලක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. අනුපූර්ව පිළිවෙල කියලා කියන්නේ මේ මිනිස්සු නැත්තම් සත්වයෝ මේ ධර්ම ශ්‍රවණය කරන අපි හැමදෙනාම එකම මානසික මට්ටමක නැහැ. එකම අවබෝධයක නැහැ. ඒ වගේම එකම ධර්මයක් තුළින් එකම අවස්ථාවකදී ඒ අවබෝධය ලබා ගන්නේ නැහැ. එතකොට ඒට පිළිවෙලක් තියෙනවා. ඒ වගේම ආරම්භයක් තියෙනවා, යන ගමනක් තියෙනවා. ඒ ගමනේ විවිධ අවස්ථාවලදී තමයි ඒ පුජ්‍යලයා ඒ අවබෝධයන් අත්දැකීම් ලබා ගනිමින් මේ ධර්මයෙන් ලබන්නට පුළුවන් ඒ සැනසීම ලබා ගන්නා ස්ථානයට ගමන් කරන්නේ. පියවර පියවර තබමින් තමයි යන්නේ මේ ධර්ම මාර්ගය තුල. ඉතින් ඒක විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අනුපූර්ව ප්‍රතිපදාව පිළිබඳව සඳහන් වෙනකොට ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි මේ හැම කුසලයක්ම දියුණු කරන්නේ කියන එක මීට කලින් පැවැත්වුණු ධර්ම දේශනාවලදීත් පැහැදිලි වුණා. මේ පින්නතුණුත් ඒ කාරණා පිළිබඳව දන්නවා. ඉතින් එතනදී ශ්‍රද්ධාව මූලික කරගෙන ඒ පුද්ගලයා තුනුරුවන් වෙත එළඹෙනවා. ඊට පස්සේ දාන කතා, සීල කතා, සග්ග කතා යනාදී වශයෙන් ධර්මයේ උගන්වන ආකාරයට සග්ග කතා කියන අවස්ථාවේදී මේ ස්වර්ගය පිළිබඳව එමත් නැත්නම් මේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පිළිබඳව අපි අවබෝධ කර ගැනීම, වටහා ගැනීම මේ අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයේ එක අවස්ථාවක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම එතනින් නවතින්නේ නැතුව තවදුරටත් ඒ පුද්ගලයා මේ මාර්ගයේ ඉහළට යා යුතු පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒක තමයි කාමානං ආදීනවං කියලා කියන්නේ. ස්වර්ගය පිළිබඳව, දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් පිළිබඳව අවබෝධයක් ඒ වගේම වටහා ගැනීමක් ලබාගෙන ඊට පස්සේ කාමානං ආදීනවං මේ කාම ලෝකයේ පවතින මේ ස්වභාවයන් පිළිබඳව, එහි තියෙන නරක පැත්ත පිළිබඳව, මේ සසරේ පවතින භයානක පැත්ත පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. අන්න කාමානං ආදීනවං කියලා කියන්නේ ඒ අවස්ථාව. ඊට පස්සේ ඒ කාමයන්ගේ ආදීනව නැත්තම් මේ සසර තව තවත් දුරටත් ඒක භයානක විදිහට අපිට දුක් වේදනා ලබා දෙමින් ගමන් කරනවා කියන අවබෝධය සමග නෙක්ඛම්මංච ආනිසංසං, මේ කාමයන්ගෙන් මිදීම, මේන් තොරවීම,
ඒ වගේම මේ අත්හැරීම කියන එක අන්න අර අනුපුරුල් ප්‍රතිපදාවේ යන පුජ්‍යලයා විසින් බෞද්ධයා විසින් අවබෝධ කරගත යුතු වෙනවා. ඉතින් ඒකින් කියන්න පින්නතුනි මේ බෞද්ධයන් වශයෙන් අපි මේ පින්දහම් සිද්ධ කරලා අපි භවයේ ප්‍රාර්ථනා කරන අවස්ථා තියෙනවා නැත්නම් සසර අපි සුවපත්ව වාසය කළ යුතුයි. නමුත් එතනදී ඒ සසර සුවපත්ව වාසය කරන එක හැකිතාක් ඉක්මනින් නිවන් අවබෝධ කරගෙන මේ සසර දුක්ඛයන්ගෙන් මිදීම පරමාර්ථ කොටගෙන තමයි අපි මේ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්නට අවශ්‍ය වන්නේ. ඉතින් නෙක්ඛම්මං ආනිසංසං කියන එකෙන් අන්න අදහස් කරන්නේ මේ අනුපූර්ව ප්‍රතිපදාව තුළ මේ අත්හැරීම නිසා අපිට මේ සංසාරයෙන් ගැලවෙන්නට පුළුවන් කියන අවබෝධයේ අදහස තමයි එතනින් ප්‍රකාශ වන්නේ. ඒකට මෙන්න මේ කාරණාව නිසා පින්නතුනි අපි හිතනවා මේ දිව්‍ය ලෝක පිළිබඳව, මනුෂ්‍ය ලෝක පිළිබඳව විශේෂයෙන්ම මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඒ දේශනාවලදී විශේෂයෙන්ම විමාන වත්තු, පේත වත්තු වලදී අපිට පැහැදිලි කරලා දෙන්නට උත්සාහ වුණේ මෙන්න මේවා තමයි දිව්‍ය ලෝකවල තියෙන ස්වභාවය. ඒ වගේම പ്രേත වත්තු මෙන්න මේවා තමයි പ്രേත ලෝකාදී ඒ අපාය භූමිය වල තියෙන විස්තර විවරණ. එතකොට මේ ධර්ම මාර්ගයේ යන කෙනාට මේ ඥානය තුළ මේ අවබෝධය තුළින් මේ සසර ජීවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් එතකොට මෙතනදී මේ සක්‍ර දිව්‍ය රාජ්‍ය පිළිබඳව යම්කිසි වටහා ගැනීමක් අවබෝධයක් ලබා ගැනීම තුළින් එතනින් එහාට අපේ මේ අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයේ තුල තවත් එහාට ගමන් කිරීමට, ඉහළට ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. අන්න අර කියපු නෙක්ඛම්මංච ආනිසංසං කියන අවස්ථාවේදී. ඉතින් එතකොට පින්නතුනි ඔබටත් එහෙමනම් මේ පිළිබඳව, මේ විස්තර පිළිබඳව, මේ කර්ම කාරණා පිළිබඳව මා පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ අන්නේ පරමාර්ථය මුල් කරගෙන. එහෙම නැතුව අපි කවදාවත් පින් කරලා අපේ දිව්‍ය ලෝකෙ උපදින්නට ඕනෑ, නැත්නම් සක්‍රවාත්ම භාවයක් ලබා ගන්නට අවශ්‍ය කියන අදහස තහවුරු කිරීම සඳහා නොවේ. එතනින් එහාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උගන්වන මේ අනුපූර්ව ප්‍රතිපදාවේ ධර්ම මාර්ගයේ ඉහළට යන ගමනක් තවදුරටත් තියෙනවා කියන කාරණාවත් සමග තමයි අපි මේ අවබෝධය ලබා ගන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසා පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ සක්‍රියා පවා වැඳුම් ලබන මේ ස්වභාවය කුමක්ද කියන එක නම් මේ සක්ක නමස් සූත්‍රය ආශ්‍රයෙන් අපි සාකච්ඡා කරමු. මේ පින්නතුන්ට අවබෝධයක් ලබා ගැනීමට මේ දේශනාව ශ්‍රවණය කර ගන්නට. පින්නතුනි මා මුලින් මේ මාතෘකා ගාථාව ප්‍රකාශ කළා මේ සක්ක නමස් සූත්‍රයේ තියෙන යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරා පෝසෙන්ති තන්නමස්සාමි මාතලී කියලා තමයි මාතලී දිව්‍ය පුත්‍රයාට මේ සක්‍රයා තමන්ගේ මේ නමස්කාරය පිළිබඳව පැහැදිලි කළේ. එතකොට මේ දස පුණ්‍යක්‍රියාදී පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරලා සක්‍ර ආත්ම භාවයක් ලබාගත්ත මේ තැනැත්තා, මේ සක්‍රයා මෙන්න මේ කියන ගුණාංග තියෙන කෙනාට නමස්කාර කරනවා කියන එකයි ඒකේ අදහස. එතකොට ඒ ගුණධර්ම මොනවද පින්නතනේ? යේ ගහට්ටා පුඤ්ඤ කරා. ගුණධර්ම පහක් පිළිබඳව මෙහි සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ගහට්ටා පුඤ්ඤ කරා. ගිහිව සිට පින්දහම් කරන. ඒ වගේම සීලවන්තෝ. තුන්වෙනි කාරණාව තමයි සීලවන්තෝ. ඊළඟ කාරණාව තමයි උපාසකා. උපාසක භාවයට පත්වෙච්ච. පස්වෙනි කාරණාව තමයි ධම්මේන ධාරා පෝසෙන්ති. ධර්මානුකූලව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන කියන අර්ථය. මෙන්න මේ කියන කාරණා පහෙන් යුක්ත කෙනාට තමයි එහෙමනම් සක්‍රයා නමස්කාර කරන්නේ. බැලූ බැල්මට ඊටාම සරල කාරණා ටිකක් වගේ පේනවා. අපි මේ කාරණා ටික විස්තර සහිතව අවබෝධ කරගන්නට උත්සාහවන්ත වෙමු. මේ ගාථාව තුළ සඳහන් වෙන වචන අනුව තමයි අපිට මේ ධර්ම විවරණය කරන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ අනුව අට කතා ප්‍රකාරවත් මේ අපි ලබා ගන්නා ලද මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන කර්ම කාරණාවලට අනුව ඊටාම හොඳින් පින්නතුනි කල්පනා කරලා බලන්න. පුඤ්ඤ කරා කියලා වචනයක් තියෙනවා.
ඉතින් ගහට්ටා කියලා කියන්නේ ගිහියත්තු ගෘහස්ත අය. තම තමන්ගේ අබදරුවන් රැකවලා ගනිමින් විවිධ ධාර්මික රැකිරක්ෂා කර ගනිමින් ගෘහස්තෝ වාසය කරන අයට තමයි ගහට්ට කියලා කියන්නේ. ගහට්ට සීල කියලා ඔය සීලය පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගිහි අය කියන එක පැහැදිලි. එහෙමනම් මේ සක්‍රයා වඳින්නේ මේ අවස්ථාවේදී নমස්කාර කරන්නේ කෙලින්ම ගිහියන්ට කියන කාරණාව පැහැදිලි. එහෙමනම් පින්නතුනේ දිව්‍ය ලෝකේ ප්‍රධානියා සක්‍ර දේවේන්ද්‍රයා ගිහියන්ට වඳිනවා. හැබැයි ඒ ගිහියා තුල තිබී යුතු ගුණ ධර්ම මොනවාද? පුඤ්ඤ කරා. ඒ තැනැත්තා මනුෂ්‍ය ලෝකයේ තුල ඉන්න පින් කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. පින් කරන කෙනෙක් බවට පත් වුණොත් තමයි සක්‍රයාගේ වැඳුම් ලබන්නට පුළුවන්. පව් කරන කෙනෙක් නෙමෙයි. අන්න ඒ වචනේ ඊටාම වැදගත්. පින් කරන්නේ කොහොමද පින්නොතිනි? මොනවද පින් කියලා කියන්නේ? දැන් අපේ මේ ධර්ම සාහිත්‍යයේ මේ පින පිළිබඳව සඳහන් වෙන ඊටාම ප්‍රකට පැහැදිලි කිරීමක් තියෙනවා. චිත්තම් පුනාතේති පුඤ්ඤං කියලා. සිත පිනා යන ස්වභාවය, සතුටට පත්වෙන ස්වභාවය තමයි පින කියලා කියන්නේ. ඒ වගේම සුඛස්සේතං අදිවචනං පුඤ්ඤං කියලා. මේ පිනට කියන තවත් වචනයක් තමයි සැප කියලා කියන්නේ. එතකොට මේ ජීවිතේ අපි සැප විඳිනවා නම් අන්න ඒ ජීවිතේ පින් ඇති ජීවිතයක් හැටියට එතනින් අදහස් වෙනවා. එතකොට චිත්තම් පුනාතේති පුඤ්ඤං කියන එකෙන් අදහස් වෙන්නේ සිතේ සතුට කියන අදහසයි. හැබැයි පින්නතුනි ඒ සතුට ධාර්මික සතුටක් බවට පත්වන්නට ඕන. එතනදී ධර්මයේ සඳහන් වෙනවා අර රාහුල පොඩි හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු රාහුලෝවාද සූත්‍රයේ සඳහන් වෙන න අත්තව්‍යාබාධායපි සංවත්තති. යම් කිසි දෙයකින් යම් කිසි ක්‍රියාවකින් වචනයකින් සිතිවිල්ලකින් න අත්තව්‍යාබාධායපි සංවත්තති. තමන්ට කරදරය පිණිස ආබාධ පිණිස සිදුවිය නොයුතුයි. න පරව්‍යාබාධායපි සංවත්තති. අනුන්ට අහිත පිණිස ආබාධ පිණිස නොපැවතිය යුතුයි. ඒවාගේම න උභයව්‍යාබාධායපි සංවත්තති. තමන් කරන හැම ක්‍රියාවක්ම මේ දෙපාර්ශවයටම යහපත සිද්ධ වෙන දෙයක් බවට පත්විය යුතුයි. අන්න එහෙම දේවල් සිද්ධ වෙනවා නම් එය පිනක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ බෞද්ධ සාහිත්‍යය තුළ මේ දස පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් දස පුණ්‍ය ක්‍රියාව පිළිබඳව දාන සීල භාවනා ආදී වශයෙන් ධර්ම දේශනා, ඒ වගේම වෙය්‍යාවච්ච වශයෙන් අපෝපස්ථාන කිරීම, ඒ වගේම අපචායන වශයෙන් ගරු කළ යුතු අයට ගරු සැලකිලි දැක්වීම, පැන් වඩා පින් අනුමෝදන් කිරීම, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම, ඒ වගේම පුජ්‍යලයේ සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටවීම ආදී මේ දේවල් තමයි දස පුණ්‍ය ක්‍රියාවන් කියලා කියන්නේ. ඒතකොට මෙතන කෙලින්ම අදහස් වෙන්නේ යම් කිසි කෙනෙක් දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරනවා නම් අන්න ඒ තැනැත්තා තමයි පුණ්‍ය කරා කියන එකෙන් අදහස් වන්නේ. ඉතින් එතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ හිත සතුට පවත්වා ගනිමින් ඒ කරන කුසලයේ පිළිබඳව, පින පිළිබඳව, කරන ක්‍රියාව පිළිබඳව සතුට පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා වශයෙන් මේ පින්කම් කිරීමේදී අපි නිතර සඳහන් කරනවා. පින්කමක් කිරීමට පෙර සතුටු සිතින් පුබ්බේව දානා සුමනෝ විදියට උගන්වනවා. දදං චිත්තම් පසාදේ දෙන අවස්ථාවේදී ඊටාම සතුටින් ඒ පින්කම ඒ සිත පවත්වා ගන්නවා. දත්වා චත්ත මනෝ හෝති. ඒ පින්කම සිද්ධ කරලා ඉවර වෙලාත් ඒ තැනැත්තා සතුටටපත් වෙනවා. ඒ සිද්ධ කරගත් ආකාරය පිළිබඳව. අන්න ඒ විදිහට මේ මුල මැද අග කියන තුන් අවස්ථාවේදී මිතා සතුටු සිතින් මේ ක්‍රියාව කරනවා නම් අර තමන්ටත් අනුන්ටත් කිසිම කෙනෙකුට ආබාධයක් ඇති නොවන ආකාරයට අන්න පින කියන වචනෙන් ඒක විග්‍රහ කරන්නට පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි ඔය ඇත්තන්ට මේ පුණ්‍ය කරා කියන වචනය පැහැදිලි කරගන්නට අවශ්‍ය වන්නේ. ඒ වගේම සීලවන්තෝ කියන තව වචනයක් තියෙනවා. සිල්වත් භාවය. සිල්වත් භාවය කියන එකත් අපිට තාම සරල විදිහට තේරුම් ගන්නටත් පුළුවන්, ගැඹුරින් තේරුම් ගන්නටත් පුළුවන්. සිල්වත් භාවය. සිල්වත් භාවය කියන එක පැහැදිලි කරගද්දී සාමාන්‍යයෙන් අපි
තේරුම් ගන්නේ කාය වාචානං සමෝදානං සීලං. කයේ සහ වචනයේ සංවරභාවය තමයි සීලය කියලා කියන්නේ. ඉතින් ඒක අදි සීලයක් බවට පත් වුණොත් එහෙම උපෝසත සීලේ බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් ස්වාමින් වහන්සේලාගේ උපසම්පදා සීලය ආදී විදිහට ඉහළ ඉහළ තලවලට ඒ සීලය ආරක්ෂා කරන ආකාරයට අනුව පුජ්‍යලයා ගමන් කරනවා. ඒ වගේ මේ රකින්න ආකාරයට අනුව ඒ තවත් වැඩි දියුණු වෙච්ච අචිද්ද අසබල අකම්මාසාදී විදිහට ධර්මය උගන්වන ආකාරයට සිදුරු නොවෙච්ච කිලිටු නොවෙච්ච නොකැඩිච්ච සීලයක් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී නම් සඳහන් වෙන්නේ සීලවන්තෝ කියන වචනෙන් උපාසකයෙකුගේ සිල්වත් භාවය. එතනින් අදහස් වෙන්නේ මේ පංච සීලය. පංච සීලයෙන් යුක්ත වීම. ඒක සක්‍රියා නමස්කාර කරන්න පින්නොතනි පංච සීලය ආරක්ෂා කරන කෙනාට. විශේෂයෙන් මේ ගාථාවේ උපාසකා කියන වචනයක් තියෙනවා. උපාසනය කරන කෙනා. කවුද උපාසනය කරන්නේ? තුනුරුවන් උපාසනය කරන කෙනා. විශේෂයෙන්ම මහානාම කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් මහානාම ශාක්‍යයා ප්‍රශ්නයක් අහනවා. උපාසකයා කියලා කියනවා බුදුරජාණන් වහන්සේ මේ උපාසකයා කීමෙහි අර්ථය කුමක්ද? කිත්තාවතානුකෝ බහන්තේ උපාසකෝ හෝති. ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙතකින්ද පුජ්‍යලයක උපාසකයෙක් බවට පත් වෙන්නේ කියලා. එතකොට බුදුහාමුදුරෝ දෙන පිළිතුර තමයි බුද්ධං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවාද? දිවිහිමියෙන් සරණ යනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පුරාම දිවි නැති වුණත් තුනුරුවන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඒක දිවි පවතිනා තුරුම තමන්ගේ එකම පිහිට තමේව තානං සරණං, එකම පිහිට එකම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ කියන අදහසයි. ඉතින් ඒක ඊටාම දුර්ලභ කාරණාවක්. මොකද බෞද්ධයෝ දිහා බැලුවත් සමහර වෙලට අපිට පෙනෙන්නට තියෙනවා මේ උපාසක කියන නාමයෙන් අපි මිනිසුන් හඳුනා ගත්තට ඒ අය තුල මේ දිවි හිමියෙන්ම බුදුරජාණන් වහන්සේ, දිවි හිමියෙන්ම ධර්ම රත්නේ ධම්මං සරණං ගතෝ හෝති, දිවි හිමියෙන්ම සංඝං සරණං ගතෝ හෝති, සහ සංඝ රත්නේ සරණ ගිහිල්ලා තියනවාද කියන එක. මොකද එහෙමනම් ඒ තැනත්තා කවදාවත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම රත්නයෙන් සංඝ රත්නයෙන් තොර වෙනත් දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටියක් කිසිම දෙයකට පාවිච්චි කරන්නේ නැහැ, යොදාගන්නේ නැහැ. ඉතින් අපේ බෞද්ධ සමාජය තුල පවා සමහර වෙලට දකින්නට ලැබෙනවා අපි කොයිතරම් දුරට උපාසකයෝ කියලා සඳහන් කළත්, උපාසිකාවෝ කියලා සඳහන් කළත්, ඒ ඇත්තෝ විවිධ අවස්ථාවල විවිධ මිත්‍යා දෘෂ්ටික දේවල් නොකරනවා නොවේ. තමන්ගේ ජීවිතයේ විවිධ ගැටලු ආදී දේවල් එනකොට සමහර විට විවිධාකාර ප්‍රශ්න ආදී දේවල් එනකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සමහරට අමතක වෙලා යනවා. එතනින් එහාට ගිය විවිධ අදෘශ්‍යමාන දේවල් පසුපස්සේ මිනිස්සු ගමන් කරන ආකාරය පෙනෙන්නට තියෙනවා. හේතුඵලවාදීව ධර්මානුකූලව කල්පනා කරලා සමහර විට ඒ කරුණු කාරණා තමන්ගේ ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න විසඳා ගන්නට උත්සාහවන්ත වන්නේ නැහැ. අන්න එතකොට ඒ පුජ්‍යලයා බුද්ධං සරණං ගතෝ හෝති කියන වචනෙන් හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. දෙවි හිමියෙන් හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හැම දෙයකදීම කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේට අනුව. ඒ වගේම හැම ගැටලුවකදීම කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේ ආදී මේ අපේ මේ ධර්මයේ තුල උගන්වන විවිධ සංකල්ප තියෙනවා. ඒ ඔස්සේ තමයි මේ ගැටලු වලදී ඒවට පිළිතුරු ලබා ගන්න උත්සාහවන්ත වෙන්නේ. ඒ වගේම සංඝං සරණං ගතෝ හෝති, තමන්ගේ එකම පරමාදර්ශී පුද්ගලයන් වහන්සේලා බවට පත් කරගන්නේ ආර්ය මහා සංඝ රත්නේ. සම්මුති මහා සංඝ රත්නේ කියන අදහස පමණක් නොවේ, අපේ මේ රහතන් වහන්සේලා ඇතුළු මේ ස්වාමින් වහන්සේලා තමන්ගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව බවට පත් කරගන්නවා. තමේව තානං සරණං පතිට්ඨා කියලා
මේ අටුවාවල සඳහන් වෙන්නේ ඒකයි. අන්න ඒ ත්‍රිවිධ රත්නයම තමන්ගේ තාණය බවට පත් කරගන්නවා, තමන්ගේ ආරක්ෂාව බවට පත් කරගන්නවා. ඒ වගේම සරණම් පතිට්ඨා ඒ තුලම පිහිට කොට පවත්වා ගන්නවා. ඒම තමන්ගේ පිහිට බවට පත් කරගන්නවා. අන්න ඒ ලක්ෂණේ තියෙනවා නම් තමයි මහා නාමයේනි පුද්ගලයෙක් උපාසකයෙක් බවට පත් වෙන්නේ කියලා මේ මහා නාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ වගේම මහා නාම ශාක්‍යය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ උපාසකයා කියන අදහස පැහැදිලි. උපාසකයා සීලවන්තභාවයට පත්වන්නේ කෙසේද කියලා. එතකොට මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමේදී නැත්නම් බෞද්ධයෙක් බවට පත්වීමේදී අපි සාමාන්‍යයෙන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාම තුලින්ම සිද්ධ වන්නේ. එහෙමනම් පුද්ගලයා නැත්තම් මේ මනුෂ්‍යයා උපාසකයෙක් බවට පත්වීම. ඊට පස්සේ යාට අපිට කියන්න පුළුවන් උපාසකයා කියලා. හැබැයි ඒ පුද්ගලයා ඒ ත්‍රිවිධ රත්නයේ සරණ යාම නිකන් වාචිකව අර පැරණි කතාවක් තියෙනවා. මේ ගමරාල සිල් ගත්තා වගේ හාමුදුරුවෝ කියන එකට අනුව කියනවා නෙමෙයි. තමන් ඒ වැදගත් ඊටාම වටිනා ඊටාම ගැඹුරු අවබෝධයකින් යුක්තව ඒ පංචශීලයේ සමාදන් වීමේදී බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියලා ඒ ත්‍රිවිධ රත්නයේ සරණ යාම තමයි උපාසකයා වීමට ප්‍රධානම පදනම සකස් වෙන්නේ. ඉතින් ඒ ඊළඟට මේ මහා නාම ශාක්‍ය අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමෙන් උපාසක භාවයට පත් වුණා, ඊළඟට යා සීලවන්තයෙක් බවට පත් වෙන්නේ කෙසේද කියලා අහනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංචශීලය තමයි පෙන්වුම් කරන්නේ. උපාසකයා සිල්වතෙක් බවට පත් වෙන්නේ පංචශීලයේ සමාදන් වීම තුලින්. පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, ඒවාගේම මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. එතකොට මේ ගාථාව තුළ සඳහන් වෙන සීලවන්තෝ උපාසකා කියන වචනේ විග්‍රහ වෙන්නේ මෙන්න මේ කියන පුද්ගලයා. එබනම් පින්නතුනි අපි මේ ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා වෙන සරණවල් ප්‍රාර්ථනා කරනවා නම් එයා උපාසකයෙක් වෙන්නේ නැහැ. හැබැයි පංචශීලයේ යාට නොතිබෙන්නටත් පුළුවන් මේ මහා නාම සූත්‍රයට අනුව. නමුත් එයා ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා වෙනත් සරණවල් යනවා නම්, එහෙමත් නැත්නම් පිහිටවල් හොයාගෙන යනවා නම් එයාගේ ඒ උපාසක භාවයේ ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ සක්‍රයාගෙන් නමස්කාර භාවයේ නමස්කාර ලබන්නට හේතු වන ප්‍රධාන කාරණාවක් තමයි උපාසක භාවයට පත්වීම. සත්‍ය වශයෙන්ම අවංක භාවයෙන්ම මේ නිර්වාණ අවබෝධය සඳහාම ඒම පෙරදරි කරගෙන සරණ යාම. ඒ වගේම සීලවන්තෝ සිල්වත් භාවයට පත්වීම. කය වචනේ සංවර කරභාවයට පත් කර ගැනීම තමයි එතනදී අදහස් වන්නේ. ඉතින් එතකොට එතන දැන් ගුණධර්ම 4ක් පිළිබඳව කියවුණා. අප තුළ දියුණු කරගත යුතු කුමක් සඳහාද? සක්‍රයාගෙන් නමස්කාර ලබා ගැනීම සඳහා. මේ ධර්මයේ ඊටාම සරල ධර්මයක්, සරල කාරණාවන්. ඉතින් ඒ ප්‍රධාන වශයෙන් මෙතනදී අදහස් කරන්නේ මේ සක්ක නමස්ස කියන සූත්‍රයේදී මෙන්න මේ ගුණධර්ම තමයි අවශ්‍යයි කියලා සඳහන් වෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා අපේ ඉගැන්වීමක් තියෙනවා. ඒතර මේ ධර්මයේ තුල ජීවත් වෙන කෙනාට අන්න අර සක්‍රයාගේ ආරක්ෂාව, ධර්මයේ ආරක්ෂාව ලබා ගැනීමට මේ ගුණධර්ම හේතු වෙනවා කියන එක අනිවාර්ය දෙයක්. ඉතින් ඊළඟ කාරණාව තමයි පින්නතුනේ ධම්මේන ධාරා පෝසෙන්ති. ඊටාම වැදගත් කාරණාවක් ඒක. ධම්මේන ධාරා පෝසෙන්ති. දැන් අපේ සමාජය තුළ අපි දකිනවා අම්බෝ දරුවෝ පෝෂණය කරන ස්වාමි පුරුෂයෝ ඉන්නවා. ඒ වගේම ස්වාමි පුරුෂයා පෝෂණය කරන දරුවන් පෝෂණය කරන ස්වාමි දියණිවරු ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාටම මේක වැදගත්. ඒ කියන්නේ මේ වචනේ තුලින් ස්වාමි පුරුෂයාත් ඒ වගේම ස්වාමි දියණියත්, පියා සහ මව කියන මේ දෙදෙනාම අර්ථ ගැන්වෙනවා. එතකොට ඒ උපාසකයාට, ඒ උපාසිකාවට මේ සක්‍රයාගේ නමස්කාරය හිමි වෙනවා. මේ ලෝකයේ මිනිස්සු
උතුම්ම පුද්ගලයා හැටියට දිව්‍ය ලෝකේ පාලකයා හැටියට දෙවියන්ගේ දෙවියෝ හැටියට පිළිගන්නා වූ පුද්ගලයාගෙන් নমස්කාර ලැබීමට මේ ගුණධර්මයක් හේතු වෙන බව තමයි මේකින් කියන්නේ. ඉතින් මෙතනදී පින්නතුනි ඊටාම වැදගත් කාරණාවක් පැහැදිලි කරගත යුතු වෙනවා. කොහොමද මේ ධම්මේන ධාරා පෝසෙන්ති කියලා කියන්නේ? ධර්මයෙන් යුක්තව තමන්ගේ අඹදරුවන් පෝෂණය කරන තැනැත්තා. ඉතින් ලෝකයේ බුදුරජාණන් වහන්සේ එදා සිට මේ දක්වා මේ ධර්මයේ තුලින් අපිට දේශනා කළේ අන්න අර උඩුගම්බලා යන ධර්මයක් කියන එක මා මුලින් සඳහන් කළා. කියන්නේ අධර්මයෙන් පෝෂණය කිරීම තමයි ස්වභාවයෙන් මිනිස්සු කොහොම හරි තමන්ගේ අමුදරුව පෝෂණය කරලා කොහොම හරි ඉහළට යවන්නට කටයුතු කරන සමාජයකුත් අපේ ලෝකයේ තුල තියෙනවා. ඉතින් බුදුහාමුදුරේ ඒ නිසා තමයි මෙතනදී මේ සක්‍රියා වදිනවා කියලා දේශනා කළේ ධම්මේන ධාරා පෝසෙtti. ධර්මයෙන් පෝෂණය කරන අය. මෙතනදී මේ අපිට පෝෂණය කියන වචනේ හඳුනාගත යුතු ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි දරුවන්ගේ ස්වාමි දීනියන්ගේ නැත්තම් තම භාර්යාවන්ගේ භෞතික දියුණුව. ආහාර පානද ඇඳුම් පැළඳුම් ඒ වගේම ගෙවල් දොරවල් ආදී මේ සමාජය තුල අධ්‍යාපනයේද භෞතික වශයෙන් අවශ්‍ය කරන දියුණුව ධර්මානුකූලව සකසා දීම ස්වාමි පුරුෂයාගේ එහෙමත් නැත්නම් භාර්යාවගේ යුතුයකමක් බව මේන් පැහැදිලි වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා අගය කරපු දේ තමයි ආධ්‍යාත්මික දියුණුව ලබා දීම. දරුවන් වෙනුවෙන් ඒ වගේම ස්වාමි භාර්යාවන් ස්වාමි පුරුෂයන් වෙනුවෙන් ආධ්‍යාත්මික දියුණුව පෝෂණය. විශේෂයෙන්ම අපි අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට සඳහන් වෙනවා මේ ආධ්‍යාත්මික පෝෂණය චරිතායන අධ්‍යාපනය කියන වචනෙන් ඒක අධ්‍යාපන ශාස්ත්‍රය තුළ සඳහන් වෙලා තියෙනවා. පුද්ගලයන්ගේ චරිතය පිළිබඳව පෝෂණය ලබා දීම. ඉතින් එතනදී මේ ආධ්‍යාත්මික දියුණුව ලබා දීම ඉතාම වැදගත්. විශේෂයෙන් පෙන්වතුනි සිංහලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට විය යුතු යුතුයකම් ගැන සඳහන් කරද්දීම පටන් ගන්නෙ මේ එතනින්. මොකද ආධ්‍යාත්මික දියුණුවෙන් තමයි පටන් ගන්නෙ. කොහොමද මේ බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලි කරලා තියෙන්නේ? පාපා නිවාරෙන්ති කියලා පටන් ගන්නෙ. පළවෙනිම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හොඳට බඩ පිරෙන්න ආහාර පාන දෙන එක නෙමෙයි. යාන වාහන අරන් දෙන එක නෙමෙයි. එහෙමත් නැත්නම් දරුවෝ කැමති ආස කරන මේ භෞතික උපකරණ ආදී දේවල් ලබා දීම නෙමෙයි බුදුහාමුදුරුවෝ අගය කරන්නේ. පාපා නිවාරෙන්ති. පවෙන් වළක්වන එක තමයි බුදුහාමුදුරුවෝ ඉස්සරළම දෙමව්පියන්ට ස්වාමියාට භාර්යාවට පෙන්눔 කරලා දීලා තියෙන්නේ. තමන්ගේ ධාරා පෝසෙන්ති. තමන්ගේ අමුදරුවන් පෝෂණය කිරීමේදී ඒ අයගේ ආධ්‍යාත්මික පෝෂණයටත් මගහසර ලබා දීම පිළිබඳවයි. පාපා නිවාරෙන්ති කියන්නේ ඒකයි. පව් වලින් වළක්වනවා. පව් වලින් වළක්වලා නිකන් ගෙදර තියාගෙන ඉන්න කියලා දේශනා කරෙත් නැහැ. එතනින් එහාට තව පියවරක් තියෙනවා. මොකද්ද? කල්යාණේ නිවේසෙන්ති. යහපත් දේවල් වල යොදවනවා. පව් වලින් වළක්වලා යහපත් දේවල් වල යොදවනවා. කොහොමද? මෛත්‍රී කරන්නට, සතුන්ව මරන්නට, සතුන්ට නිදහස ලබා දීමට, හොරකම් නොකර සිටීමට, දන් දීමට ආදී විදිහට මේ යහපත් දේවල් වල යොදවනවා. අන්න ඒ විදිහේ පෝෂණයක් තමයි මෙතනදී අපි බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වන්නට ඕන. නමුත් සමාජය තුල තියෙන ඊට වඩා වෙනස් ක්‍රමයක්. ඒකයි මම අර මුල්ල සඳහන් කළේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය උඩුගම්බලා යන ධර්මයක්. උඩුගම්බලා ගමන් කරන ක්‍රමයක් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන අපි හිතන දේ නෙමෙයි එතනින් ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ. ආධ්‍යාත්මික දියුණුව ඇති කිරීම සඳහායි පුජ්‍යලයාගේ මනස පුජ්‍යලයාගේ සිත දියුණු කිරීම සඳහා තමයි මේ කියන ධර්මයේ තුලින් උගන්වලා තියෙන්නේ. ඉතින් පාපානිය කල්යාණේ නිවේසෙන්ති පාපා නිවාරෙන්ති සික්ඛං සික්ඛාපෙන්ති තුන්වෙනිව තමයි උගන්වන්නට කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ දරුවෝ හදන දෙමව්පියන්ට. තමන්ගේ දරු මුණුපුරන් සකස් කරනවා නම් ඉස්සරලම කරන්න ඕනේ පව් වලින් වළක්වන එක. දෙවෙනි එක තමයි යහපත් දේවල් වල යොදවන එක. තුන්වෙනි එක තමයි සික්ඛං සික්ඛාපෙන්ති අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍ර ඥානය උගත්කම බුද්ධිය ආදී දේවල් ඒ අවශ්‍යතාවයට අනුව ලබා දීම. ඊළඟට ප්‍රතිරූපේන ධාරේන සංයෝජෙන්ති ගැළපෙන
ස්වාමි භාර්යාවෝ සකස් කරලා දීම සොයා දීම ඊට අනුව කටයුතු කිරීම. අවසාන එක තමයි සමේ දායාජ්ජා න්‍යාදෙත්ති කියලා දේශනා කළේ. තම තමන් සතු යම්කිසි දායාද වශයෙන් යමක් තියෙනවා නම් ඒ දේවල් ලබා දීම. ඉතින් අනේ නිසා පින්නොතනි මේ ධම්මේන දාරා පෝසෙන්ති කියන එකේදී ඔය කියන ආධ්‍යාත්මික දියුණුව පෝෂණය දරුවන්ට ලබා දීම ඉතාම වැදගත්. විශේෂයෙන් මෙතනදී ආර්ථික පැත්ත සම්බන්ධව තමයි අපි නිතරම කතා කරන්නේ. නමුත් මා මේ පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නේ ආධ්‍යාත්මික දියුණුව කොයි ආකාරයකින් මේ දරුවන්ට ස්වාමි දීනීන්ට ලබා දිය යුතුද කියන එක. එතකොට ඒ පවුල තුලම මේ සංස්කෘතික පවුලක් බවට, ඒ වගේ මේ පවුලම බෞද්ධ පවුලක් බවට, තුරුණුවන් සරණගේ පවුලක් බවට පත් වෙනවා. ඒ වගේම මෙතනදී ආර්ථික වශයෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සිංහාලෝවාද සූත්‍රය ආදී සූත්‍රවලදී දේශනා කරලා තියෙනවා බමරස්සෝව ඉරියතේ වම්මිකෝ පචීයති ආදී විදිහට හරියට බඹරෙක් රොන් ගන්නවා හා සමානව කිසිම කෙනෙකුට කරදරයක් බාධාවක් නොවන ආකාරයට ධනෙ රැස් කරන්නට කියලා. ඒ වගේම වම්මිකෝ පචීයති තුබසක් බඳිනවා වගේ ටික ටික තමන්ගේ ධනෙ රැස් කරලා ඒ අය පෝෂණය කරන්නට කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තවදුරටත් සඳහන් වෙනවා වග්ගපජ්ජ වගේ සූත්‍රවලදී බුදුහාමුදුරුවෝ මේ ධම්මේන දාරා පෝසෙන්ති කියන කාරණාව සමග කල්පනා කරලා බලනකොට බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේ ධම්මලද්දේහි කියලා තමන්ගේ බාහු මෙහෙයවමින්, තමන්ගේ අතපය මෙහෙයවමින් කටයුතු කරමින්, සේදාවක් කිත්තේහි දාඩිය මුගුරු අගුරුවමින් කටයුතු කරලා ධනය හරි හම්බ කරලා ඒ ධනය වටිනා ධනයක් බවට පත් කරගන්නට කටයුතු කරන්නටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ නිසා පින්නතුනි මෙන්න මේ ආකාරයට ඒ ගුණධර්ම ඔබ තුල දියුණු වෙනවා නම් ඔබ දෙවියන්ගෙන් විශේෂයෙන්ම දෙවියන්ටත් දෙවියෝ සක්‍රියාගෙන් පුද පූජා ලැබීමට සුදුසු අය බවට පත් වෙන එක තමයි මේ දේශනාව තුළින් අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසා එබඳු පුජ්‍යලයන් බවට පත්වීමට ඔබට මේ දේශනාවේ සඳහන් වුණු සීලවන්ත භාවය, ඒ වගේම දස පුණ්‍ය ක්‍රියාවන් කරමින් පින් වැඩෙන ජීවිතයක් ගත කිරීම, ඒ වගේම ධර්මානුකූලව ඔබේ දරුවන් ස්වාමි භාර්යාවන් පෝෂණය කරමින් කටයුතු කරමින් ජීවිතේ ගත කරන්නට ඔබට අවස්ථාව සැලසෙනවා. ඒ තුළින් ඔබගේ මෙලොව ජීවිතේ ස්වර්ගයක් බවට පත් කර ගන්නට, පරලෝ ජීවිතය සුගතියක් බවට පත් කරගන්නට, සක්‍රයන්ගෙන් පවා නමස්කාර ලැබීමට හේතුවන වාසනාවන්ත ජීවිතයක් බවට පත් කර ගැනීමට හේතුවෙන බව ඉතාම පැහැදිලි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මේ කෙටි ධර්මානුශාසනාව තුළින් ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව සැලසුණා නම් ඒ ධර්ම අවබෝධය ඔබේ ජීවිතය, ඔබගේ දරුවන්ගේ ජීවිත තව තවත් දියුණු කර ගැනීමට, ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යාමට හේතු වාසනා වේවා. මෙලොව ජීවිතයේ සුවපත් වේවා, පරලොව ජීවිතයේ සුවපත් වේවා. හැම දිනාටම නිවන් සම්පත් පිණිසම මේ ධර්ම ශ්‍රවණයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා.